මම ළඟදී විරාජ් දැක්ක පත්තරයක තියෙන අපේ ලංකාවේ කුණු ගොඩවල් කුණු කඳු 339ක් තියෙනවා. අපි මේකට මොකක් හරි දෙයක් කරන්න ඕන සහ ඒකට අපි මූල්‍යමය වටිනාකම දෙන්න පුළුවන් දෙයක් අපි ජනතාවට රටට හඳුන්වලා දෙන්න. කඩදාසි ගත්තොත් හැම තැනකින්ම කඩදාසි අයින් වෙනවනේ එළියට. ඔය කඩදාසි ටික එකතු කරලා එක තැනකට දාලා පල්පයක් හදලා ආය අපිට ඒක කඩදාසි කරන්න පුළුවන් නම් ආපහු ඕකෙන් හදන්න පුළුවන් අපිට ටයර් එක ගත්තම ටයර් එකට පිච්චුවොත් අධික දහන තාපයකින් තෙල් එකක් ගන්න පුළුවන්. ඒ තෙල් එක ඔය යකඩ උණු කරන ෆර්නස් එකට දැම්මොත් කොම්පෝස්ට් කියන එක හදන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා. එතම ගණන් විරාජ් කොම්පෝස්ට් වල මාස 3ක් විතර යනවා ලොකු වතු තිබ්බොත් ලොකු කොළ තිබ්බොත්. නමුත් ඔක පොඩි සාමාන්‍යයෙන් අපිට ඔය ශාක අපද්‍රව්‍ය සත්ව අපද්‍රව්‍ය හදලා තියෙන කොම්පෝස්ට් එක හොඳ ප්‍රමිතියෙන් තියෙන කොම්පෝස්ට් එක හොඳ මිලකට දෙන්න පුළුවන්. විරාජ් දැන් කෙටියෙන් කිව්වොත් අපේ කට්ටිය ඔක්කොම සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද අපේ රටේ? දැන් කොහෙන් හරි රටකින් ගන්නවා ණය අරගෙන ඉවරලා දානවා කාපට් හදනවා පාලම් බිල්ඩින් හදනවා ඕක තමයි අපේ සංවර්ධනය. අපි හදන්න ඕනේ ඉස්සෙල්ලා විනායි රටට සල්ලි හදන්න පුළුවන් ක්‍රම තමයි ඉස්සෙල්ලා හදන්න ඕනේ. මිනිසුන්ට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම හදන්න. බොහෝ දෙනෙකුට ව්‍යාපාර පටන් ගන්න ආසාවක් තිබුණාට සමහරලාට මේකට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ අපි අවටම තියෙන දේවල් වලින් මේක ව්‍යාපාරික අවස්ථාවක් කරගන්න පුළුවන් බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ අතර අපි දන්නවා ලංකාවට මේ වෙනකොට ලංකාවට මේ අතරම ලෝකෙටම විශාලම තර්ජනයක් වෙලා තියෙනවා මේ වෙනකොට එහෙම නැත්නම් කසල කළමනාකරණය කියලා කියනවා. එහෙම නැත්නම් අපද්‍රව්‍ය කොහොමද කළමනාකරණය කරන්නේ? ඉතින් ඒ විතරක් නෙවෙයි මේක කළමනාකරණය කරලා මේක ව්‍යාපාරයක් විදිහට ආදායමක් ගන්න පුළුවන් ක්‍රම ගැනත් ලෝකයේ අනිත් රටවල් කරනවා. හැබැයි අපේ සමහර එහෙම නැත්නම් ලංකාවේ තවමත් මෙතෙන්ට ඇවිල්ලා නැහැ. ඉතින් අද දවසේදී අද වීඩියෝ එකේදී අපි කතා කරන්න යන්නේ ඇත්තටම ව්‍යාපාරික අවස්ථා ගැන. ඉතින් මේ ව්‍යාපාරික අවස්ථා මම හිතනවා ඔබට ඉතාම වැදගත් වෙයි. මේ ව්‍යාපාරික අවස්ථාවලින් එකක් අරගෙන ඔබට ව්‍යාපාරයක් විදිහට මේක දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. ඉතින් අද දවසේදී අපි ඇත්තටම කතා කරේ අපි මේ වෙනකොට නාවලපිටිය ප්‍රදේශයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් ලංකාවේ ඉන්න විශේෂයෙන්ම අවුරුදු 20කටත් වඩා වැඩි ගොඩනැගිලි ඉදිකිරීම් ශාස්ත්‍රයේ ඒ වගේම සිවිල් ඉංජිනේරුවරයෙක් වශයෙන් අධ්‍යක්ීම් බහුල ඒ වගේම අලුත්ම සංකල්ප ලංකාවට අඳුන්ලා දෙන්න කැමැත්තෙන් ඉන්න සිවිල් ඉංජිනේරු ධම්මික සෙන්රත් මහත්මයා එක්ක තමයි අද දවසේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මම ඇත්තටම පැහැදිලි කළා වගේ ඔබට අලුත් ව්‍යාපාරික අරමුණු එහෙම නැත්නම් ව්‍යාපාරික අදහස් ගණනාවක් ඉදිරිපත් කරන්න අද අපිත් එක්ක එකතු වෙන ධම්මික සෙන්රත් මහත්මයාව ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන් විරාජ්. අපි මුලින්ම පටන් ගමු ඔබතුමා ඇත්තටම විවිධ අදහස් එහෙම නැත්නම් ව්‍යාපාරික අදහස් ගණනාවක් ඔබතුමා යෝජනා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ අතරින් අපි පළවෙනිම කොටසට එමු. ඔබතුමා අපද්‍රව්‍ය කළමනාකරණය ගැන විශේෂයෙන්ම වැඩි අවධානයක් යොමු කරලා මේකේ ව්‍යාපාරික අවස්ථා ගණනාවක් හඳුනගෙන තිනවා. ලංකාවට අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඕන ඇයි? වෙන රටවල් කොහොමද මේක කරන්නේ? ඇයි අපි මේක හරියට කළමනාකරණය කරලා නැත්තේ? අත විරාජ් මම ඉස්සල්ලාම ස්තුතිවන්ත වෙන ඔබතුමාට. මොකද මට මේ වගේ මාතෘකාව ගැන කතා කරන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව අපි බැලුවොත් අපේ අපට පරිසරයේ දිහා අපි අපද්‍රව්‍ය කියන එක බැහැර කරගන්න අපද්‍රව්‍ය වලින් මිදෙන්න අපි දරන උත්සාහය මං හිතන්නේ ලංකාවේ මිනිස්සු වැඩියට අලුත් දෙයක් නෙවෙයි. කියන්නේ අපි කුණු ටික ගත්තත් ඊට පස්සේ ටයර් ගත්තත් කඩදාසි ගත්තත් වීදුරු ගත්තත් ටින්බෙල් එක ගත්තත් ඒව හැම එකක්ම අපිට නියමිත පරිදි බැහැර කරගන්න බැරුව දැන් අපි අවුරුදු ගාණක් තිස්සේ මේ සම්බන්ධව කතා කරනවා. මම හිතන්නේ මේක ලංකාවේ අපිට මේ අලුත් මාතෘකාවක් නෙවෙයි. මොකද හේතුව සමහර අවුරුදු වල අවුරුදු කටේ තියලා කුණු කන්දල් කඩන් වැටිලා මිනිස්සු මැරුණා. එතකොට ඒකින්ද එතකොට ඝන අපද්‍රව්‍ය කියන්නේ ඝන හව දියර හෝ මොනයම් හෝ අපද්‍රව්‍යයක් කියන එක ලංකාවේ මිනිස්සුන් අලුත් දෙයක් නෙවෙයි. හැබැයි ලංකාවේ මිනිස් අපිට අලුත් දෙයක් වෙලා තියෙනවා මේ අපද්‍රව්‍ය කොහොමද කළමනාකරණය කරගන්නේ කියන එක. ඒ කියන්නේ කළමනාකරණය කරගන්නවා කියන්නේ අපිට අපද්‍රව්‍ය වලින් අපද්‍රව්‍ය නොදා ඉන්න බෑනේ. අපිට කෑම නොකා ඉන්න බෑ. අපිට කඩදාසි පාවිච්චි නොකර ඉන්න බෑ. අපිට වීදුරු පාවිච්චි නොකර ඉන්න බෑ. හැම දෙයක්ම අපි පාවිච්චි කරන්න ඕනේ. මේ පාවිච්චි කරනකොට හැම වෙලාවෙම අපේ අතින් අපද්‍රව්‍යයක් විදිහට යම් කිසි කොටසක් බැහැර වෙනවා. එතකොට මේ බැහැර වෙන කොටස අපි කොහොමද කළමනාකරණය කරන්නේ? කොහොමද මේක
නැමත ගාවිච්චර ගන්න පුළුවන් විදිහට හදාගන්නේ කියන එක ගැන අපි ඇත්තම කියන අපි ලංකාවේ අපි හැටියට කල්පනා කරලා තියෙනවා අඩුයි කියන එක තමයි මට පෙනිච්ච කාරණේ. ඒ කියන්නේ අපි අන්තර්ජාලයේ සැරසරුවොත් එහෙම වෙන රටවල් වල අපි නිකන් solid waste management කියලා නිකන් ඉන්ටර්නෙට් සර්ච් කරොත් අපිට බලන්න පුළුවන් එයාලා ගිහිල්ලා තියෙන දුර. එයාලා එච්චර අපි වගේ මෙහෙම මේ කුණු කන්දල් ගොඩ ගහගෙන ඒවයි හින්දා දුක් විඳින්නේ නැහැ. එතකොට ඒ කට්ටිය හොඳට ඒවා එක එක දේවල් දැන් කඩදාසි ගත්තොත් කඩදාසි වලට වීදුරු වලට ගත්තොත් වීදුරු වලට ටයර් වලට ඒ එක එකට යලා තාක්ෂණය යොදා ගනිමින් ඒ කට්ටිය කළමනාකරණය කරගන්නවා ඒක. කියන්නේ මම ළඟදී විරාජ් දැක්ක පත්තරයක තියෙන අපේ ලංකාවේ කුණු ගොඩවල් කුණු කඳු 339ක් තියෙනවා. කුණු කඳු 339ක් තියෙනවා. ඒතර මීතොට මුල්ල ඔය ගොහා ගොඩ ඔය ගත්තම ලොකු ඒවා. එතකොට නමුත් ඒ වගේ තව ලොකු ඒවා තියෙනවා හැමතැනම. නමුත් හැම සැරේකම මොකක් හරි කුණු ප්‍රශ්නයක් ආවොත් රටේ දේශපාලඥයෝයි අනිත් පරිපාලන නිලධාරී වටේ දුවනවා මේක දැන් අපි මේ සැලැස්ම ගේනවා කිය දුවනවා. නමුත් අන්තිමට බැලුවම ඒක මැරිලා මිනිස්සුන්ගේ 3 මාසේ දානෙත් දීලා ඉවරුනාන් පස්සේ කුණු කඳු මතකත් නෑ මොකක්වත් මතක නෑ අපි තාම හිටපු තැනමයි. ඉතින් මම ඒකයි කල්පනා කරේ විරාජ් අපි මේකට මොකක් හරි දෙයක් කරන්න ඕන සහ ඒකට අපි මූල්‍යමය වටිනාකම දෙන්න පුළුවන් දෙයක් අපි ජනතාවට රටට හඳුන්ලා දෙන්න ඕන. මොකද අපි ලෝකයේත් එක්ක දුවන්න නම් අපි අපේ ඒ තාක්ෂණයේ මට්ටම හදා ගන්න ඕන. රජයේ මැදිහත් වෙන්නේ නැත්නම් අපි පෞද්ගලික මට්ටමේ හරි ඒක කරමු කියන අදහස තමයි මගේ. ඒ කියන්නේ ඔබතුමා හොඳ පැත්තකට එනවා. ඇත්තටම මේ තනියම එහෙම නැත්නම් රජය කරනකම් බලන් ඉන්නේ නැතුව අපි එකතු වෙලා මේක කරන්න පුළුවන් කියන එක තමයි ඔබේ අදහස තියෙන්නේ. ඒක හරි. ඔව්. එහෙනම් අපි ඊළඟට එමු. දැන් මේ විදිහට ඔබ කියන ඝන අපද්‍රව්‍ය එක එක වර්ග තියෙනවනේ. මේ එක එක කොහොමද කළමනාකරණය කරගන්නේ? මේකෙන් ප්‍රොඩක්ට් එකක් හදලා මේක බිස්නස් එකක් විදිහට කරන්නනේ ඔබ කතා කරන්නේ. මේක තමයි මම හිතන්නේ ලංකාවේ අපිට ඉතාම වැදගත් වෙන්නේ. අපි කතා කරමු දෙකින් එක කොහොමද මේක කරගන්න ඔබේ අදහස කියන්නේ. අන්න එහෙම. එතකොට දැන් මං විරාජ් පටන් ගන්නකොටම කිව්වා අපි අපද්‍රව්‍ය කියන එක වර්ග කීපයක් ගැන මම කතා කරා. ඒ කියන්නේ අපද්‍රව්‍ය කිව්වම අපි දැන් අපි ගෙදර පාවිච්චි කරන දේවල් තිබ්බමුකෝ අපි නිකන් ගෙදර පාවිච්චි කරන දේවල් ගත්තොත් එහෙම අපි කෑම කාලා අයින් කරනකොට අපි කොච්චර දේවල් අයින් කරනවද? අපි ගත්තොත් අපි චිලි පේස්ට් බෝතලේ වීදුරු. ඒක ඉවරුනන් පස්සේ ඒක පැත්තකට දානවා. ඊට පස්සේ ගෙදරින් කෑම පෙට්ටියක් කඩෙන් ගෙනාවොත් ඒකේ ලන්ච් බොක්ස් එක අපි කඩදාසි විදිහට එළියට දානවා. ඒතර ලන්ච් සීට් එක අපි ඒක වෙනම අයින් වෙනවා. ඒතර ආහාර අපද්‍රව්‍ය කියලා වෙනම අයින් වෙනවා. ඒතර එතනම දැන් බලන්න කීයක් තියෙනවද අපද්‍රව්‍ය වර්ග? වීදුරු කඩදාසි පොලිති ඊට පස්සේ අපි බලමු වාහනේ කිදන්නකො වාහනේ ටයර් එක මාරු කරනවා ටයර් එක මාරු කරලා අපි හොඳටම කට්ට පෑදෙනකම්ම දුවලා ගිහිල්ලා අපි මොකද කරන්නේ ටයර් එක කඩේ එක්කෙනා ටයර් එක දීලි වෙලා මල්ලි මේක තියාගන්න කියලා වෙලා අපි ටයර් එක අලුත් ටයර් එක දාගෙන ටයර් එක ගෙදර ගේන්නේ නැහැ නමුත් අපි ටයර් එක කඩේට දීලා එනවා නමුත් සමහරවිට අපි හිතනවා නෑ මේ ටයර් එක මම ගෙදර ගෙනලා පස් දාලා හරි මොකකට හදනවා කියලා හිතාගෙන අපි ටයර් එක ගේනවා නමුත් දැන් එහෙම ගෙනල්ලා අපි ඔක්කොම මොකද කරන්නේ? මේ ඔක්කොම අපද්‍රව්‍යනේ. ඒත් දැන් ඒ අපද්‍රව්‍ය දැන් කොහොමද මොකද්ද මේකට කරන්න කියන අදහස නැහැනේ. ඒක හරි. ඒක අපි දැන් තියෙනවා තමයි අපි නමුත් අපි දන්නේ මේකට මොකද කරන්නේ? හැබැයි ටීවී එකේ ගුවන් විදුලියේ හැමතැනම වෙනවා මේ වගේ වැඩසටහන් තියෙනවා අපි මෙහෙම කරනවා එකතු කරනවා ගේන්න ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ගේන්න. එහෙම කිව්වට ඒක හරියට කවදාවත් නියමනය වෙන්නේ නැහැ කෙරෙන්නේ නැහැ. නමුත් අපි බැලුවොත් ඇත්තටම කියනවා නම් බැලුවොත් එහෙම විරාජ් දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මේක දැන් අපි දුමු කඩදාසි ගත්තොත් එහෙම අපි හැම කඩදාසි ගත්තොත් හැම තැනකින්ම කඩදාසි අයින් වෙනවනේ එළියට දැන් ඔබතුමාගේ ඔෆිස් එකේ වුණත් කඩදාසි අපි ඩබල් සයිඩ් වැඩ කරලා ඉවරනම් පස්සේ කොලේ අයින් කරන්න ඕන මොකද සිංගල් සයිඩ් නම් අපිට අනිත් පැත්තේ වැඩක් කරන්න පුළුවන් ඩබල් සයිඩ් උනනම් මොකද කරන්නේ ඒක ට්‍රෑෂ් බොක්ස් එකට දාලා ඉවරලා තියලා තියෙනවා කවදාවත් ගෙනිය නැත්නම් ගිනි තියලා දානවා ඒ වාතාලේට මිසිලන ගින්දර වෙනවා නමුත් අපි දැන් වාන්ස් ෆුඩ් සිටි වලින් කොච්චර කොරුගේටඩ් බොක්සස් අයින් වෙනවද හැමතැනින්ම අපිට කඩදාසිනේ අපි කඩදාසි විශේෂයෙන්ම ගත්තා මම මේ කියන්නේ. ඒතර කඩදාසි අපිට පල්ප් එක හදලා. කඩදාසි කියන්නේ පල්ප් එකක්නේ. ඔය ඔය ලී ගස් කපලා හදලා පල්ප් එකක් තමයි ඔය ගන්නෙ. පල්ප් එකෙන් තමයි ආපහු එක එක වර්ගයේ කඩදාසි හදන්නේ. ක්‍රාෆ්ට් පේපර්ස් කියලා half sheet එක එක A4 ඒ දැන් සයිට්ස් එක ගත්තොත් එම් GSM කියලා ගත්තාන් පස්සේ 70 80 90 ඔහොම කී හදන්නේ එක එක ඔක්කොම පල්ප් එකෙන් හදන්නේ. ඒතර අපිට පුළුවන් නම් ඔන්න ඔය අයින් කරන කඩදාසි ටික ඔය කඩදාසි ටික එකතු කරලා
යම් කිසි ක්‍රමවේදයකට ඒක ලෝකේ ඕන තරම් තාක්ෂණේ තියෙනවා. ඒකක් අරගෙන ඒවා එක තැනකට දාලා පල්පයක් හදලා ආය අපිට ඒක කඩදාසි කරන්න පුළුවන් නම් අපේ ප්‍රශ්න එතනින්ම විසඳෙනවා. කඩදාසි කියන එක අපිට එතකොට ආපහු ඕකෙන් හදන්න පුළුවන් අපිට ක්‍රාෆ්ට් පේපර්ස් හදන්න පුළුවන්. කොරුගේටඩ් බොක්ස් හදන්න පුළුවන්. තව කාරණයක් තමයි විශේෂම කියන්න ඕනේ. දැන් ඔය අපි දැන් කඩවල වලට දැන් විරාජ් ගිය කඩේකට ගියොත් බිත්තර ගන්නේ කොහොමද? බිත්තර දෙන්නේ මොකේද? කඩේකට සාමාන්‍ය කඩේකට ගියොත් සාමාන්‍ය පිදුරු දාලා නේ දෙන්නේ. පිදුරු දාලා පොලිතින් බෑග් එකට පිදුරු ටිකක් දාලා තමයි අපිට බිත්තර දෙන්නේ. ඒතකොට ඒකේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවද? නෑ. ඒක ගිහිල්ලා කොහරි තැනක ෂාප් එජ් එක වැදුනොත් බිත්තරේ කල් යනවා. මොකද පිදුරු වලින් කරන්නේ බිත්තර දෙක අතර තියෙන මේ ගැට්ටනේ අඩු කිරීම මිසක් බාහිරින් තියෙන මේක නැති කරන එක නෙවෙයි. ඒකෝට අපිට පුළුවන් විරාජ් ඔය කඩදාසියම පාවිච්චි කරලා පල්පයක් හදලා ඔය එක් ට්‍රේස් හදන්න. සුපර් මාකට් වල තියෙන අන්න හරි. දැන් අපි එක් ට්‍රේ එකක් දකින්න සුපර් මාකට් එකේ. හැබැයි සුපර් මාකට් එකකින් එක් ට්‍රේ එකත් එක්ක බිත්තරේ ගන්න ගියාම මාකට් එකේ රුපියල් 15කට ගන්න බිත්තරේ සුපර් මාකට් එකේ ගන්නේ 18ට විතර වගේ. මොකද ඒක අර ඇසුරුමටයි ඔක්කොටම නමටයි ඔක්කොටම charge වෙනවා. නමුත් අපිට දෙන්න පුළුවන් නම් ඕක සාමාන්‍ය කඩවල වලට බිත්තර විතර නෙවෙයි. පළතුරු. දැන් අපි අඹ ගෙඩියක් ගත්තොත් එහෙම අඹ ගෙඩිය අපි ගේන්නේ කොහොමද? මල්ලේ දාගෙන. එතකොට ඒක වදිනවා එහෙම. පළතුරු ඇසුරුම් වලටයි ඊට පස්සේ අපිට බිත්තර ඇසුරුම් වලටයි හැම එකටම ඕක හදාගන්න පුළුවන්. ඔය පල්ප් එකෙන් ඕන තරම් දේවල් හදන්න පුළුවන්. එතකොට අපි කඩදාසි ටික අපත් යන එකෙන් කරන්න පුළුවන් එන්නේ මොකද්ද? පොඩි මැෂින් එකක්. ඕක පොඩි මැෂින් එකක්. පල්ප් එක හදන ප්‍රොසෙස් එක පොඩි ප්‍රොසෙස් එකක්. ඔය ප්‍රොසෙස් එක තාක්ෂණික ක්‍රමවේදයකට වෙන ප්‍රොසෙස් එක හරහා අරන් ගිහිල්ලා අපිට එක් ට්‍රේස් හදන්න පුළුවන්. ඒක එක් ට්‍රේස් හදනවා කියන්නේ එක් ට්‍රේස් හදලා අපිට හැම කඩේකටම දාන්න පුළුවන්. අපිට නගර සභා සම්බන්ධයෙන් කතා කරලා ගන්න පුළුවන්. කිසිම විදියකින් බිත්තර දාලා දෙන්න බෑ shopping bag වල. සහ බිදුරුත් එක්ක දාලා දෙන්න බෑ. අනිවාර්යෙන් මේ ඇසුරුම්කම අනිවාර්යෙන් භාවිත කරන්න. ලෝකේ දැන් ඒවා කෙරෙනවා. දැන් අපි දැන් පිට රටවල් ගත්තොත් එහෙම ඔය ක්‍රමයට පාවිච්චි වෙන ඔබ දකින්නවා ඇතිනේ. දැන් shopping bag කියන එක නෑ. ඒවා තියෙන්නේ කොහොම කඩදාසි. දැන් ඊළඟට මම ඉන්න හදන්නේ ඒකට. එතකොට අපිට පුළුවන් නම් දැන් ඒක එක් ට්‍රේස් හදන්න පුළුවන් කැපැත්තකින්. අනිත් පැත්තෙන් අපිට පුළුවන් හදන්න ඝන කඩදාසි හදන්න පුළුවන්. හදලා හැන්ඩල් එකක් දාලා බෑග් එකක් හදන්න පුළුවන්. ඒ කඩදාසි වල බෑග් එකක් හදන්න පුළුවන්. ඉතින් අපිට බෑ ඒ කියන්න පුළුවන් ඔය ඔක්කොම පොලිතීන් ටික අයින් කරලා ඉවරලා මේ කඩදාසි බෑග් එක ඔයාලා ගෙනියන්න ඕනේ. බඩු දාලා දුන්නොත් දැන් අපිට වෙලා තියෙන විදිහයි කඩේට ගිහම shopping bag එකේ බඩු දාලා දෙනවනේ. ඔව්. දාලා දුන්නම අපිත් ඉතින් හොඳ ලස්සන ඩෝක අරගෙන ඇවිල්ලා ගෙදර ගෙනල්ලා එක්ක ලිපට දානවා නැත්තම් ආයෙ වෙන තැනකට විසි වලට දාන මේ අයින් වෙන්න දාන්න. නමුත් අපිට දෙනවා නම් කඩදාසි බෑග් එකක් තමයි නම් දෙන්නේ. අපි අනිවාර්යෙන් පුරුදු වෙන්නේ මොකේද? කඩදාසි බෑග් එක. අන්න එතකොට ඒවා ව්‍යාපාරික අවස්ථා අපිට ඊට පස්සේ කරන්න පුළුවන්. සුපර් මාකට් හැම කඩේකටම අපේ ඔය මේක අපේ අපේ නිෂ්පාදන අපිට අලෙවි කරන්න පුළුවන්. ඔය මං කිව්වේ කඩදාසි කියන්නේ. ඔව්. ඒක කඩදාසි කිව්වම එකක්. ඊළඟට හිතන්න ටයර්. දැන් ටයර් කියන එක අපිට ලොකු කරදරයක් නේ. මොකද ලංකාවේ වගේ රටක් ගත්තොත් එහෙම වාහන නිතර හැමදාම මාකට් එකේ වැඩි වෙනවා. ටයර් එක වාහනේ දුවන ගමන් ටයර් එක ගෙවෙනවනේ. ඒත් මොකද ටයර් එක අනිවාර්යයෙන්ම අපිට වේස්ට් එකක් විදිහට අයින් කරන්න වෙනවා. අපි ආද මොකද කරන්නේ ටයර් එකෙන් ලෑන්ඩ් ෆිල්ස් වලට තමයි පාවිච්චි කරන්නේ. ඒකෙන් කොහෙද තැනක ගිහිල්ලා මල් පෝච්චි හදනවා නැත්නම් විසි කරලා දානවා. ඒතකොට මොකද වෙන්නේ ටයර් එකේ වතුර බෙරුණා පරිසරයට ලොකු හානියක්. ඔය ඩෙන්ගු මදුරුවෝ බෝ වෙනවා. ඒතර දන්නවද විනායි ටයර් එක ගත්තම ටයර් එකට පිච්චුවොත් ටයර් එක පිච්චෙන කියන්නේ පයිරොලිසිස් ප්‍රොසෙස් එක. ඒක පොඩි ඒක සයන්ටිෆික් ප්‍රොසෙස් එකක් කියන්නේ. ඉතින් මේ ටයර් එකේ තියෙන අධික දහන තාපයක් තියෙන තෙල් එකක් ගන්න පුළුවන්. ඒ තෙල් එක ඔය යකඩ උණු කරන ෆර්නස් එකට දැම්මොත් අපිට අයින් කරන යකඩ ටික උණු කරලා ආපහු යකඩ හදන්න පුළුවන්. අපි පරිසරය අයින් කරන යකඩ ටික තියෙනවනේ. ඔව්. ඒව එකතු කරලා ඉවරලා අර ටයර් එක පුච්චලා හම් වෙන තෙල් එක පාවිච්චි කරලා ෆර්නස් එකක් හදලා අරව උණු කරලා ආපහු අපි කරන්නේ මොකද්ද? ආපහු යකඩ හදන්න පුළුවන්. එතකොට අපි මොනවද පාවිච්චි කරලා තියෙන්නේ? කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ පිටි. ඔව්. අපද්‍රව්‍යම තමයි. අපද්‍රව්‍යම ආපහු අනිත් පැත්තට කරකවල ආපහු ගන්නවා. එකම දෙක. එතන ඉතින් කොච්චර ව්‍යාපාරික අවස්ථාවද කියලා. දැන් එතකොට ඒක තව දුරටත් මම ඔය සුළු පරිමාණ ව්‍යාපාරික ගැන බැලුවොත් අපි දැන් අර කඩදාසි මං කිව්වේ. ඔව්. ඒතර කඩදාසි අපි හදලා ගන්න කඩදාසි ටික අපි යවනවා ගම් මට්ටමින් ඉන්න
විශ්‍රාම ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන් කට්ටියට අපි දෙනවා මෙන්න මේ වගේ හදන්න බෑග්. වාට ඔච්චරක් ඕනද කඩදාසි බෑග් 1000ක් හදන්න. අපි ඒ ප්‍රමාණය යට දෙනවා. එයා හදලා ආපහු දෙනවා. අපි යට සල්ලි දෙනවා. එතකොට දැන් අපි ඒකට හේතුව විරාජ් මම එහෙම කියන්නේ හේතුව අපි විශ්‍රාම යන කට්ටිය අද මොකද කරන්නේ? අවුරුදු 55න් හරි 60න් හරි විශ්‍රාම ගියාම පාරිදේශික දීමනාවක් හම්බ වෙනවා. ගල් ගියපු ගමන් ගන්නේ මොකද්ද? ත්‍රිවිල් එක ගන්න. ඒතර ත්‍රිවිල් එකක් අරගෙන ලොකු පුතාට හරි එක්ක බාල පුතාට හරි දෙනවා. බාල දීලා තාත්තත් ඉතින් ඒක ත්‍රිවිල් එකේ වැඩ ටික කරගෙන බලාගෙන ඉන්නවා. ඉතින් එතකොට අපි මොකද වෙලා තියෙන්නේ? අද ළමයා ගිහිල්ලා එක්ක තාත්තා හරි ගිහිල්ලා හන්දියෙල්ල අර ත්‍රිවිල් එකේ ඇන තියාගෙන දවසම ඉන්නවා. රටට වැඩක් වෙනවද? නෑ. නමුත් අපිට හදන්න පුළුවන් නම් මෙන්න මේ වගේ ක්‍රමවේද. කියන්නේ ඔය හැතරවල ගන්න ඕන කට්ටිය. රටේ ගමේ ඉන්න තව එකක් මම වාට කියන විදිහට දැන් ඔයා දන්නවද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක රජයේ නිලධාරීන් 37 දෙනෙක් ඉන්නවා. ඒක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයක 37 දෙනෙක් ඉන්නවා. ඒතර 37 දෙනා ගෙම්ම වෙන වැඩේ දැන් හිතන්න පුළුවන් රටට වෙලා තියෙන දැන් මේ යන කාලෙත් එක්ක ගත්තන් පස්සේ ඒ කියන්නේ ඒ 30 දෙනාගෙන් ඇතිවලා තියෙන රාජකාරි හරියට කරුණා නම් අද අපි ලංකාවේ ඉන්න ඕන තැන දැන් වදන මම උදාහරණයක් කියන්න තව එක තැනක ගිහිල්ලා බැලුවම මම යනවා කලේන් එක්ක යනකොට මට පේනවා ආර්ථික සංවර්ධන නිලධාරී මෙතන ඉන්නවා. තව කිලෝමීටර් භාගයක් විතර ගියම සංවර්ධන නිලධාරී. එතකොට බාණ්ඩ ඒ රටේ නිලධාරීන් වැඩ කරන්නේ නැහනේ. මම කියන්නේ ඒ මිනිස්සුන්ව යොදාගෙන අපිට ගන්න පුළුවන් විශ්‍රාම ගියපු විශ්‍රාමික කට්ටිය කවුද කියන ලයිස්තුව ගන්න පුළුවන්. ඔව්. ඒ කට්ටිය හරහා අපිට මේව හදන දේවල් අපිට ඒ කට්ටිය හරහාම අපිට ගන්න බෑ. ඒක රැකියා කොච්චර උත්පාදනය වෙනවද කියලා හිතන්නකො. ඒතර අපිට කවුරු හරි කෙනෙක් අපිට හිතනවා නම් මෙන්න මේ දේ කරන්න දැන් කඩදාසි ටික අපරාධ ටික කළමනාකරණය කරලා මොනවද හදනවා කියලා හිතුවොත් එයාට ව්‍යාපාරයක් පටන් ගන්න ඕන නම් එයාට අපිට ගවර්න්මන්ට් එක හරහාම සපෝට් එක දෙන්න පුළුවන්. මෙන්න බෙදා හැරීමේ ජාලය මෙන්න නිෂ්පාදන ජාලය. මෙන්න නිෂ්පාදනය කරන තැන. එතකොට ගෙලින්ම අන්න ව්‍යාපාරයක් හැදුණා. හැම තැනම එතකොට ඒ වගේ ඕන හැම තැනින්ම ටයර් ටික කම්මලක් පොඩි දාගත්තා ගෙනාවා ටයර් ටික දෙනවා ඊට පස්සේ එකෙන් ටයර් එකෙන් එනවා තව එකක් විරාජ් කාබන් බ්ලැක් කියලා එකක් කුඩක් එනවා. කාබන් බ්ලැක් එක ගන්න පුළුවන් අර ටයර් එකේ තියෙන ස්ටීල් කොටස තියෙන්නේ. ඒකත් අපිට වෙනම ගන්න පුළුවන්. ඒක වෙනම විකුණන්න පුළුවන්. يعني ටයර් එකේ තියෙන රිම් අර කම්බියක් දාන්නේ. ඒක වෙනම එනවා පැත්තකට අයින් වෙනවා. අර එක ටයර් එකේ කාබන් බ්ලැක් කියලා පැත්තකින් අයින් වෙනවා. ඔයිල් එක වෙනම අයින් වෙනවා. ඇෂ් එක උඩට යනවා කෙලින්ම චිමිනියේ පරිසරයට කිසිම හානියක් නැහැ. මොකද ඒක කූලින් ප්‍රොසෙස් එක කරා ගිහලා යන්නේ. එතකොට කාබන් බ්ලැක් එකෙන් අපිට මොනවද කරන්න පුළුවන්? කාපට්, වයිපර්, ඔය කළු පාට දේවල් තියෙන ඔක්කොම රබර් ප්‍රොඩක්ට් ඔක්කොම ඒවා හදන්න පුළුවන්. ඉන්ක් ඒව ඔක්කොම හදන්න පුළුවන්. එතන මොකද ඇති උනේ? තනිකරම ව්‍යාපාරය. අපිට කෙලින්ම කාපට්ද ඊට පස්සේ තව එකක් ග්‍රවුන්ඩ් පිට්ටනි වල මේ අපේ පිටරටවල මේ දාවන පත වලට පවා ඒ ටයර් වලින් හදන ඒවා තමයි දාන්නේ. ටයර් පෑඩ් එක දානවා. ගාඩන් වලට ලස්සනට ගාඩන් වලට මේ පෑඩ් හදාලා දාන්න පුළුවන්. ඒවා ඕන තරම් ඒ එකින් එක හැම එකටම යන්න පුළුවන්. ඒ කියන්නේ අපි හැමතැන ගත්තොත් එහෙම අපි මම කියන්නේ ගන්න අපද්‍රව්‍ය කළමනාකරණය කියන එකෙන් තුලින්ම හැදෙන්නෙම ව්‍යාපාරම තමයි. හතර මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් අපි මේ වීඩියෝ එක බලන සුළු හා මධ්‍ය පරිමාණ එහෙම නැත්නම් ගෙවල් වල ඉන්න පිරිසක් ඉන්න පුළුවන් මේ සම්බන්ධයෙන් ගොඩක් කැමැත්තක් තියෙනවා. ඔහු කොහොමද මේක කරන්නේ? කියන්නේ ගෙදර තියෙන අපද්‍රව්‍ය වලින් ව්‍යාපාරයක් කරගන්නේ කොහොමද? මේ ඔබ කියවනේ කසල කියලා කියන්නේ සම්පතක් කියලා. අපිට වටිනාකමක් තියෙනවා. හැබැයි අපි අයින් කරලා දානවා නිකම්ම. මේක කොහොමද ව්‍යාපාරයක් බඩපත් කරගන්නේ? විශේෂයෙන්ම සුළු පරිමාණව මහ පරිමාණව නෙවෙයි. ඔව්. එතකොට ඒක හොඳ ප්‍රශ්නයක් විරාජ්. මොකද දැන් අපි ගත්තොත් ලංකාවේ ඕනම රටක මම දන්නේ අපි හැම කෙනාම ලොකුවට කරන්නේ නැහැ බිස්නස්. පොඩි කට්ටියත් යම් කිසි දෙකින් අදහසක් තියෙනවා. ඒ කට්ටියට ව්‍යාපාරයක් කරන්න ඕන. ඒක වෙන්නේ මෙහෙම කරන්න පුළුවන්. දැන් අපි හිතමු දැන් කඩදාසි හරි දැන් උනා ඉවතලන අපද්‍රව්‍ය කියමුකෝ. එතකොට අපිට එයාට කෙනෙකුට උමනාවක් තියෙනවා නම් එයාට එක පැත්තකින් කරන්න පුළුවන් දේ තමයි විරාජ්. එයාට පුළුවන් ඒවා එක සැපයුම් ජාලයක් හොයාගෙන එකතු කරලා ඒ මහා පරිමාණයෙන් හදන තැනකට ගිහින් දෙන්න පුළුවන්. ඒකත් එක ව්‍යාපාරික අවස්ථාවක්. ඊට අනිත් එක තමයි විරාජ් දැන් මම දැනුවත් ඇති දැන් ලංකාව රසායනික පොහොර වලින් කාබනික පොහොර වලට
මාරු වෙලා. දැන් අලුත්ම සංකල්පයක් යනවා අපි ඔක්කොම මේක කාබනික පොහොර හදන්න ඕන රසායනික පොහොර එපා හොඳයි. ඒක ඇත්තම හොඳ සංකල්පයක්. ඕක මං හිතන්නේ ඔබලා දන්න හැටියට මම හිතන්නේ අවුරුදු දැන් ගොඩාක් කල් පටන් ගන්න තිබ්බ දෙයක් මේක පාර්ට කඩාපාත් වෙච්ච දෙයක් නෙවෙයි. නමුත් එතනදී පොඩි රටේ ගැටලුවක් ඇති වෙලා තියෙනවා විරාජ්. ඒක පොඩ්ඩක් මම දැනුවත් කරන්න ඕන. වැඩේ ඔක හොඳ ව්‍යාපාරික අවස්ථාවක් තියෙන එකක්. අර වැඩේ තියෙන්නේ අපේ රටේ දෙයක් පටන් ගන්න විදිහ එකේ සැලැස්ම නැහැ. දැන් මේක වුණත් පටන් ගන්න තිබ්බේ කාබනික පොහොර හදනවා කියන එක මිනිස්සුන්ට දෙන්න ඕන ඒක යම්කිසි කාල පරාසයක් ඇතුලේ. ඒ කියන්නේ අපි දැනගන්න ඕන අපිට කොච්චර කාබනික පොහොර අවශ්‍යද? කාබනික පොහොර කවුද හදන්නේ? කොච්චරක් හදන්න ඕනද? අපේ අවශ්‍ය ඉල්ලුම හරියටම සපයන්න පුළුවන් කොයි කාලෙද කියලා බලලා තමයි අපි මෙතනින් පොයින්ට් එක තියන්න ඕන. නමුත් අන්තිම බැලුවා මෙතන උනේ වැඩි මෙතනටම ඇවිල්ලි වෙලා දැන් මෙතන තමයි අපි ඉල්ලුම මෙන්න දැන් මෙතන නවත්තන් ඉන්නවා. දැන් එන්න ඉල්ලුම මෙන්න සැපයුම පොඩ්ඩයි. දැන් පොඩි කාලයක් තමයි තියෙන්නේ. දැන් මේක කොහොමද කරගන්නේ? අන්න ඒ වගේ ගැටලු මේකෙදි තියෙනවා. නමුත් අපි දැන් මේක තීරණය වෙලා ඉවරයි. දැන් අපිට මේකට අනිවාර්යයෙන්ම අනුගත වෙන්න වෙනවා. එතකොට අපි පොඩි ගෙදර ඉන්න කෙනා ගත්තොත් එහෙම අපි බැලුවොත් විරාජ් අපේ කොම්පෝස්ට් කියන එක හදන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා. කොම්පෝස්ට් කියවම අපිට ආහාර අපද්‍රව්‍ය වලින් හදන්න පුළුවන්, සත්ත්ව අපද්‍රව්‍ය වලින් හදන්න පුළුවන්, ශාක අපද්‍රව්‍ය වලින් හදන්න පුළුවන්. ඒ ඔක්කොම එකතු කරලා හදන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙනවා. එතකොට දැන් අපි අර මධ්‍ය පරිමාණ සුළු පරිමාණ කෙනා දිහා බැලුවොත් එහෙම අපිට කොම්පෝස්ට්ම ගත්තොත් දැන් හිතන්න ගෙදර වටපිටාය ගත්තොත් මොනවද තියෙන්නේ? වැටහිර, එරබදු, ඔය කියන කොළ ಜಾති නයිට්‍රජන් වලින් පෝෂණය වෙච්ච ගස් ගොඩක් තියෙනවා. මොකද අපිට ඇත්තම වැදගත් වෙන්නේ කොම්පෝස්ට් වල නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම්. ඔය තුන තමයි අපිට අවශ්‍ය වෙන්නේ. දැන් SLS ස්ටෑන්ඩඩ් වල තියෙන විරාජ් නයිට්‍රජන් 0.98% තමයි අපිට කොම්පෝස්ට් වල තියෙන්න ඕනේ. ඒ කියන්නේ 2003 ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නිකුත් කරපු දත්ත හැටියට 0.98 අපිට සාමාන්‍යයෙන් කොම්පෝස්ට් වලින් 2% විතර ගන්න පුළුවන්. මොකද වැටහිර වගේ ග්ලිසීඩියා කියන්නේ ඒවා ගන්සූරිය ඊට පස්සේ එරබදු ඕවා පාවිච්චි කරලා ඒ ප්‍රතිශතය වැඩිව ගොඩක් හදන්න පුළුවන්. ඒක ගෙදර කට්ටියට මොකද ඒ ගෙදර ඉන්න එක්කම කරන්න පුළුවන්. ඒවා එකතු කරගන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ඒවා අපිට ගෙදරදීම පොඩි කෑලි වලට කපා ගන්න පුළුවන්. දැන් ඔයක දැන් ඇත්තම ගණන් විරාජ් කොම්පෝස්ට් වල මාස 3ක් විතර යනවා ලොකු අතු තිබ්බොත් ලොකු කොළ තිබ්බොත්. නමුත් ඔක පොඩි වට කරගන්න සෙන්ටිමීටර් 5 බිඳුව 5 අතර මැෂින්ස් තියෙනවා. ඕන තරම් මැෂින්ස් තියෙනවා. මැෂින් හදන්න පුළුවන්. ඕක චොපින් මැෂින් එකක් විතරයි කරන්න ඕන. ඒක චොපර් එකක්. චොපර් එකක් කරගත්තම ඕක කැපෙනවා. ඒක ව්‍යාපාරයක්. ඒක කාට හරි පොඩි ආයෝජනයක් කරලා එහෙම මැෂින් එකක් නැන කපලා කෑලි කෑලි වල කපලා තට්ටු ගෙදරදීම ඒ තාක්ෂණික නිලධාරී හම්බෙන ඒවා අපිට උදෙස් දෙන්න පුළුවන්. හේව අරගෙන ගෙදරදීම හදාගන්න. ඉතින් යාට නිකන් ඉන්න එක යාට තියෙන පෙරලන්න. සතියකට සැරයක් පෙරලන්න. සති දෙකකට සතියකට දෙසරයක් හරි පෙරලලා ඒ තියෙන ඒ ක්‍රමවේදය අනුව පෙරලා මොනවද හැදෙන්නේ? නිකම්ම ශුද්ධ ජීවි භාවිත කරලා කොම්පෝස්ට්. ඉතින් කොම්පෝස්ට් සාමාන්‍යයෙන් අපිට ඔය ශාක අපද්‍රව්‍ය සත්ව අපද්‍රව්‍ය හදලා තියෙන කොම්පෝස්ට් එක හොඳ ප්‍රමිතියෙන් තියෙන කොම්පෝස්ට් එක හොඳ මිලකට දෙන්න පුළුවන්. එතකොට මොකද්ද? අර සුළු පරිමාණ ව්‍යාපාරිකයට ගෙදරදීම එකක් හැදිලා තියෙනවා. ඕක ව්‍යාපාරික අවස්ථාවක් හැදිලා තියෙනවා. එතකොට ඒක පුළුවන් නම් අපිට හොඳ වෙළඳපොළක් හදලා දෙන්න. දැන් වෙළඳපොළ හැදෙනවනේ. ඒ වෙළඳපොළ හැදුනම පස්සේ යාට දවස් සාමාන්‍යයෙන් කිලෝ අපද්‍රව්‍ය කිලෝ 2000ක් හැදුවොත් අපද්‍රව්‍ය කිලෝ 2000කින් කිලෝ 500ක් විතර ගන්න පුළුවන් කොම්පෝස්ට්. සාමාන්‍යයෙන් එහෙම ප්‍රතිශතය ඉන්නේ. ඒ කියන්නේ අමුද්‍රව්‍ය කිලෝ 2000ක් දැම්මොත් 500ක් වගේ තමයි අපිට කොම්පෝස්ට් හැදෙන්නේ. ඉතින් අමුද්‍රව්‍ය කිලෝ 2000ක් හොයා ගන්නවා කියන එක අපහසු නෑනේ. එච්චර වටපිටාවේ ඇවිද්දන්න. ඒක හරි. මගේ ඊළඟ ප්‍රශ්නේ තමයි අපි දැන් කතා කරේ එහෙම නැත්නම් අපි කෑම ද්‍රව්‍ය ඒ වගේ දේවල් දි รา පත් වෙන දේවල්. පොලිතීන් අපි කොහොමද ප්‍රතිචක්‍රීකරණය කරන්නේ? මොකද්ද ඔබතුමාට මේකට තියෙන අදහස? ඔව් එතකොට ඒකදී විරාජ් දැන් පොලිතීන් කියන එක ගත්තන් පස්සේ අපිට තියෙනවානේ. දැන් පොලිතීන් කියලා ගත්තන් පස්සේ එක එක වර්ගවල පොලිතීන් තියෙනවා. දැන් අපිට දැන් පෙට් බොටල්ස් කියන වතුර බෝතල්. ඔව්. වතුර බෝතල් ප්‍රතිචක්‍රීකරණය කරන්න ඒවට වෙනම ක්‍රම තියෙනවා. ඒවා ඒවයින් ආපහු ඒවම හදන්න පුළුවන්. දැන් ඒවා ඔක්කොම ඒවා රසායනික ප්‍රතික්‍රියාවකට භාජනය කරලා කරන ප්‍රොසෙස්. දැන් අපි හිතමු දැන් ඔය මං කිව්ව ටයර් පයිරොලිසිස් ප්‍රොසෙස් එක කියලා. ඔව්. ඒ ප්‍රොසෙස් එක ටයර් වලයි පොලිතීනු දෙකම එකට දාන්න පුළුවන් මැෂින්. ඒ පයිරොලිසිස් මැෂින් එක ඇතුළට ඒ දෙකම දාන්න පුළුවන්. ඒ දෙකෙන්ම එන්නේ ඔයිල් එක. ඒතර පොලිතීනුත් ප්‍රතිචක්‍රීකරණය කරලා අපිට ඔයිල් එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් තව ක්‍රම තියෙනවා. ඒ පොලිතීන් වලින්ම නැවතත් අපිට පොලිතීන් හදන්න පුළුවන් ප්‍රොසෙස් තියෙනවා.
ඒවා ඔක්කොම අර රසායනික ක්‍රියාවල වලට භාජනය කරන්න පුළුවන් උපකරණ සහිත ආයෝජන. එතකොට අපිට තියෙන්නේ කවුරු හරි කෙනෙකුට ආයෝජනය කරන්න කැමති නම් ආයෝජනය කරන්න පුළුවන් නම් අපිට මේ මැෂින් ටික අරගෙන ඉවරලා රජයෙන් කර්මාන්ත ආයතනයක දැන් මම ඒකට වැඩි පිළිවෙල හදාගෙන යනවා. එතකොට ඉඩම ගන්න කියන එක ගැටලුවක් නැහැ. ඒ ඉඩමක ඇතුළට අපිට මේ මැෂින් ටික දාලා අපිට තියෙන අමුද්‍රව්‍ය එකතු කරන එක. අමුද්‍රව්‍ය හැමතැනම තියෙනවා. එතකොට අපිට තියෙන සැපයුම් ජාලයක් හදාගෙන ඒ ටික ගෙනල්ලා මේ ටික ප්‍රතිචක්‍රීකරණය කර එක එක නිෂ්පාදන භාණ්ඩ හදන්න පුළුවන්. ඒ භාණ්ඩ ටික වෙනදපට උදාහරණයක තමයි අපිට කරන්නේ. ඊළඟට මම ඇත්තටම අහන්න කැමති ඔබතුමාගෙන් ඔබ දැන් අපද්‍රව්‍ය කළමනාකරණය ගැන කතා කරා. හැබැයි මම ඔබ මුලින්ම හම්බෙච්ච වෙලාවේ ඔබ ළඟ අදහස් ගණනාවක් තියෙනවා ව්‍යාපාරික අවස්ථාවලට කන්වර්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරවන්න පුළුවන්. අපි ඒ ගැනත් විශේෂයෙන්ම මේ බලන අයට මේක කොහොමද ව්‍යාපාරික අවස්ථාවක් කරගන්නේ කියලා අපි පොඩි පැහැදිලි කිරීමක් කරමුද? මේක හොඳ මාතෘකාවක් කිරාජ්. මොකද හේතුව දැන් අපි දැන් මම දේශපාලන අධිකාරියට යෝජනා කරන්න යෙදුනේ ඔය ගණනාපද්‍රව්‍ය කළමනාකරණය විතරක්ම නෙවෙයි. ඔය කිව්වා වගේ තව ගොඩාක් දේවල්. අපි ඇත්තම කරන අපි දැන් කෙටියෙන් කිව්වොත් අපේ කට්ටිය ඔක්කොම සංවර්ධනය කියලා කියන්නේ මොකද්ද අපේ රටේ? දැන් අපි කට්ටිය දැන් සංවර්ධනය කියලා කියන්නේ අපි රට සංවර්ධනය කරනවා. අපි අධ්‍යාපනය දියුණු කරනවා. අපි මොකද්ද ඔක්කොම පහසුකම් දියුණු කරනවා කියලා මොකද්ද මේ කරන්නේ? කොහෙන් හරි රටකින් ගන්නවා ණය අරගෙන ඉවරලා දානවා කාපට් හදනවා පාලම් බිල්ඩින් හදනවා. ඕක තමයි අපේ සංවර්ධනය. හැබැයි ඒවට දැන් ඒ ණයක්නේ අපි ගන්නෙ. දැන් පාරේ ගියාට සල්ලි හම්බෙනවද? කාටවත් ඒක සල්ලි කරන්න බෑනේ. එහෙමනම් අපි ඒක හයිවේ එකක් හදලා ටෝල් ගේට් එකක් දාලා සල්ලි ගන්න. අරගෙන ආපහු දෙන්න ඕන. එහෙනම් බිල්ඩ් අර BOT සිස්ටම් එකට හදලා බිල්ඩ් ඔපරේෂන් මේන්ටනන්ස් කියලා ට්‍රාන්ස්ෆර් කියලා හදනවා. මොකද එහෙම නෙවෙයිනේ. අපි කරන්නේ මාර්ග ලක්ෂය කියලා ඇතුළේ තියෙන පාරවල් කිසිම ප්‍රමිතියකින් තොරව කාපට් කරනවා. සංවර්ධනය. ඕක නෙමෙයි මම කියන්නේ ඕක නෙමෙයි වෙන්න ඕන වැඩි. අපි හදන්න ඕන ඉස්සෙල්ලා විනාජ් රටට සල්ලි හදන්න පුළුවන් ක්‍රම තමයි ඉස්සෙල්ලා හදන්න ඕන. මිනිසුන්ට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රම හදන්න ඕන. ඒ දේවල් ටික දිනු කරොත් අපිට පුළුවන් අනිවාර්යයෙන්ම අපිට මිනිසුන්ට රස්සාවල් ටිකක් ඔටෝ හැදෙනවා. ඉතින් ඔන්න ආදායම හැදෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ පොඩි ව්‍යවසායකින් දැන් ඔය ඉස්සෙල්ලා මම කිව්වා වගේ විශ්‍රාම ගියපු කට්ටියට ගෙදර ඉඳලම කරන්න පුළුවන් රස්සා. මොනවද? දැන් හිතන්න දැන් අපේ රටේ ඔක්කොම ගත්තොත් කඩේකට ගිහලා ගත්තොත් ඔයා දකින්නේ මොන වගේ කොස්සක්ද? කීනෙන් ගෙනපු කොස්සක් තමයි දකින්නේ. කීනෙන් ගෙනපු ප්ලාස්ටික් කොස්සක් තමයි දකින්නේ. ඉදලා ගත්තොත් එහෙම අර ඔහොම කූරු ගහලා ප්ලාස්ටික් ගහලා ඒක ඉදලා. නමුත් ලංකාවේ ඔහොම සිස්ටම් එකක්ද තිබ්බේ? කියන්නේ ලංකාවේ ඒ දේවල් හදන්න පුළුවන් අමුද්‍රව්‍ය ලංකාවේ නැද්ද? ඩුබායි කියන්නේ මැද පෙරදිග වගේ රටක්ද අපේ රට? නෑ. පොල් ගහක් ගත්තොත් පොල් ගහෙන් ඔයා දන්නා ඔක්කොම දේවල් හදන්න පුළුවන් ගහක්. ඔව්. පොල් ගහෙන් ගත්තොත් ඔක්කොම අපි දන්න පොඩි කාලේ ඉඳලා ගත්තොත් එහෙනම් පොල් ගහ කප්රුක කියලා කියන්නේ මොකද හේතුව? අපිට හැමදේම හදන්න පුළුවන්. ඔව්. එතකොට දැන් හිතන්න දැන් පෙන්ෂන් ඉස්සලම ගත්තොත් විශ්‍රාම ගියපු අපේ පළාතේ ඉන්නවා 50 දෙනෙක් ඉන්නවා. විශ්‍රාමික කට්ටිය ගියපු කට්ටිය 50 දෙනෙක් ඉන්නවා. දැන් 3 wheel වල නගින්න තමයි කල්පනා. අපිට ඒක හොයාගන්න පුළුවන් නම් කලින් නෑ. ඔයාලා එන්න මේ මම පොඩි මම හිතන්නේ සුළු ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක්. මම ඒ කට්ටිය එකතු කර ගන්නවා. එකතු කරගෙන කියනවා මම යනවා කුරුණෑගල. මොනවද ගන්නෙ? පොල් කොහු. ඉරටු. ඒ කුරුණෑගල වලදී පොල් තියෙනවනේ. ගේනවා ඉරටු. ගන්නවා ඉදලා හදන මැෂින් එක විරාජ් පොඩි මේකක්. පොඩි උපකරණයක් තියෙන්නේ. මොකද අපි හදලා තියෙනවා. මේ ඒකේ ඉදල් ටික කූරු ටික මේ බටේට ගහලා තලන මැෂින් එකෙන් තලනවා ඉදල් ටික කොහොම කූරු ටික ඈත් වෙනවා. ඊට පස්සේ මෙහෙම කැපුවා ඔක්කොම ටික ඇනඩ එක තුනක් ගැහුවා ඉදල. ඔක තමයි ඉදල. කොස්ස ගත්තොත් ඒත් ඒ වගේ මේ කොහොම ටික තලලා ගන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් නම් ගිහිල්ලා ගෙනල්ලා විශ්‍රාමයේ කට්ටියට දෙනවා හදන කට්ටියට කැමති කට්ටියට ඔයා හදන්න ඉදල්. ඔයා හදන්න කොහොම. ඔයා හදන්න ලනු. හදන්න වට මම ඔයාගෙන් කොස්සක් ගන්නවා මේ ගානට. ඉදලක් ගන්නවා මේ ගානට. එයාට තව පුළුවන් ඕන නම් ගමේ කීප දෙනෙක් අල්ලගෙන තව කීප දෙනෙක් හරි පොඩි කාමරයක් ගේ හදාගෙන ඔය ව්‍යාපාරය කරන්න. එතකොට ඔටෝමැටිකලි අපේ මාකට් එකට එන්නේ මොනවද? අපේ ඉදල් එන්නේ. අපේ ඉදල් එන්නේ. අපේ කොහු එන්නේ. දැන් ওই ප්ලාස්ටික් එක මොකද වෙන්නේ කියන්නේ උදිරන්නේ නැහැ. ඉතින් ආයෙ අපි ආපවර ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕන. ඒක අනවශ්‍ය වැඩක් නේ. ඒක හරි. එතකොට අපිට පුළුවන් නම් අන්න ඒකම ඒ වගේ ව්‍යාපාරික අවස්ථා සංවාද නිලධාරීලා ආර්ථික සංවාද නිලධාරීලා බලන්න ඕනේ මේ දේවල්.
අපේ නමුත් අපේ රටේ අද වෙන්නේ මොකද්ද? එයා ඉන්නේ මොකටද? සහන ආධාර 5000ක් ගිහිල්ලා ගෙදරට ගිහින් දෙන්න තමයි ඉන්නදාරියා ඉන්නේ. ඒතර මොකද වෙන්නේ විරාජ්? ඔය 5000 10000 හරි දීමනා ලැබෙන්න අපේ මිනිසුන්ගේ තියෙන ස්කිල් එක නැති වෙනවා. කවුරුත් කැමති නෑනේ වැඩ කරලා සල්ලි හම්බ කරන්න මේ නිකන් හම්බෙද්දි. ඔන්න ඔය ක්‍රමේ නැති වෙන්න ඕනේ විරාජ්. අපි හදන්න ඕන සල්ලි දෙනවා නම් හරි මොනම හේතුවක් නිසා හරි ඒ සල්ලි වලට අපිට අනිත් පැත්තට වැඩක් ගන්න පුළුවන් ක්‍රමයක්. අපේ පාර අපි හිතමු දැන් මොන හේතුව නිසා ගමේ මිනිස්සුන්ට අපි සල්ලි දෙනවා කියලා හිතන්නකො මොනවා හරි සානාදාර. අපි දෙන්න ඕන වැඩේ තමයි මේ පාර හැම මාසෙකම ඔයාලා නඩත්තු කරන්න ඕන. කානුවේ පස් අයින් කරන්න ඕන. වල් කොටන්න ඕන. කියලා මිනිස්සුන්ට වැඩක් දෙන්න ඕන. එතකොට අන්න මිනිස්සු වැඩ කරනවා රට වෙනුවෙන් රට දියුණු වෙනවා. ඒ වගේ මේකත් ගෙනල්ලා දෙන්න පුළුවන් නම් අමුද්‍රව්‍ය මිනිසුන්ට ව්‍යාපාර ඔටෝමැටිකලි මිනිස්සුන්ගේ හැදෙනවා. එතකොට අපිට පුළුවන් හිතන්න මෙහෙමත් කරන්න පුළුවන්. දැන් කවුරු කෙනෙක් හිතනවා කියන්නකෝ දැන් මේක අහලා ඉවරලා කවුරු හරි කෙනෙක් හිතනවා එයාට ආයතනයක් පවත්වාගෙන යන්න පුළුවන්. අපි හිතමු X කියන නගරේ. X කියන නගරේ අපි Y කියන කම්පැනි දානවා. දාලා ඉවරලා අපි හදනවා අමුද්‍රව්‍ය ටික ගෙනලා ස්ටෝක් කරලා අපි කට්ටිය යොදවලා අපි බෙදනවා කට්ටියට. ඔව්. ඒකල අපිමනේ ගන්නෙ. ඒතර buy back agreement එක already formed. දැන්ට පස්සේ හැදිලි ඉවරයි. අපි යාට කෙලින්ම කියනවානේ අපි ඇග්‍රීමන්ට් එකක්ම ගහගන්න. යාට ණයකින් උනත් ගන්න බෑ. බැංකු ණයක් උනත් ගිහලා ගන්න පුළුවන්. යාට තැනක් හදාගන්න අපි හට්ටයක් හදාගන්න දෙන්නේ නැහැ කියලා. අපි හදනවා කියනවා අපි මෙයාගේ බඩු ගන්නවා. කිසි දෙයකට බය වෙන්නේ නැහැ. මෙන්න අපේ ඇග්‍රීමන්ට් එක. එයාට ඒක ගිහලා බැංකුවට ගිහලා සුළු ණයක් මුදලක් අරගෙන වැඩේ පටන් ගන්න පුළුවන්. එතකොට අපිටත් පුළුවන් ආයතනේ අපේ ආයතනේ මේ පැත්තෙන් දියුණු වෙනවා. අර මිනිස්සුන්ගේ ව්‍යාපාරේ ඒ පැත්තෙන් දියුණු වෙනවා. ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා විරාජ්. අපිට මේ ආදායම් හොයනවා නම් ඇත්තටම මම අපි අවසාන භාගයට ඇවිල්ලා ඉන්නේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි මේ විශේෂයෙන්ම තරුණ පරපුරට ඔබතුමා කතා කරේ විශ්‍රාම ගියපු කට්ටිය ගැනනේ තරුණ පරපුර විශේෂයෙන්ම O level A level ඉවර කරලා සමහරලාට ගෙදෙට්ලා ඉන්නවා. ඕන් කොහොමද ඒගොල්ලන්ගේ අනාගතේ ප්ලෑන් කරගන්නේ? ඔබ දකින්න මේ ව්‍යාපාරික අවස්ථා ඒගොල්ලෝ කොහොමද ග්‍රහණය කරගන්නේ? ඔව් ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද හේතුව අපි දැන් ඇත්තම කියනවා නම් ඔය විශ්‍රාම කට්ටියක් ගියපු කට්ටියත් එක්ක බැඳීමක් තියෙනවනේ ඔය මම දකින 3 wheel සංස්කෘතියත් එක්ක. ඒ කියන්නේ ළමයාව බලන්නේ පුළුවන් තරම් ළමයාට වීල් එකක් අරන් දෙන්නනේ. සහ දැන් ළමයි පුරුදු වෙලා තියෙන දෙක තමයි ළමයි දැන් තරුණ පරපුර ගොඩක්ම බලන්නේ විරාජ් මේ දුරකථනය. හැබැයි දුරකථනය හොඳයි. දුරකථනය පාවිච්චි කරන එක හොඳයි. දුරකථන දැනුම කියන එක ලබා ගන්න එක හොඳයි. නමුත් දැන් අපේ කට්ටිය වෙලා තියෙන්නේ දුරකථනයමනේ ගොඩක් ඉල්ලලා ඉන්නේ. එතකොට ඒකෙන් මුදව ගන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඒ කට්ටියට අපි පෙන්වන්න ඕන ඔයාලට මේ ආර්ථික වැඩ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. එතකොට අපිට ඇත්තම කරන්න කියන්න පුළුවන් පළවෙනි කාරණේ තමයි විලා අපි දත්ත හැවීම කියන එක ඔය තරුණ පරපුරට ගොඩක් දෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ අපේ දැන් අපි හිතන්න දැන් මේ ප්‍රදේශ නාල් ප්‍රදේශය ගත්තොත් එහෙනම් මට වමනා වුණා ඇත්තම කියනවා නම් මේ නාල් ප්‍රදේශයේ කොච්චරක් හිස් ඉඩම් තියනවද කියලා හොයාගන්න. වගා කළ හැකි එහෙත් වගා නොකරන ඉඩම් හොයාගන්න මට දත්තයක් නෑ දත්ත. අපිට පුළුවන් තරුණ පරම්පරාව ඉස්සෙල්ලාම යොදා ගන්න ඔන්න ඔය සමීක්ෂණය කරන්න. එකක් තමයි ඒ කට්ටියට අපි දෙන්න ඕන. අපි ඒකේ හිවිමෙන් මම ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දන්නවද? ඒතර ඒක එයා හොයන අතරතුර එයා ලොකු දැනුමක් ලබා ගන්නවා සමාජය සම්බන්ධව. ඔව්. ඒ සමාජය ඒක මම කරන්න හදන්නේ අපිට ඊට පස්සේ තමයි ඊළඟ ස්ටෙප් එක. ඒ කියන්නේ අපි කොච්චරක් එහෙම ඉඩම් තියනවාද කියලා බලලා අපි බලන්න ඕනේ. මේ වගේ ඊට පස්සේ හොයන්න ඕනේ මේ වගේ මොන භෝගද අපිට වගා කරන්න පුළුවන්. මොකද අපිට ඇත්තම කියනවා විතර ඉස්සරහදී අනාගතයේට අපිට ගොඩක් ඇති වෙන්නේ වගා කරලා කන සංස්කෘතිය. ඒ කියන්නේ දුකු ප්‍රශ්න බලශක්තිය අර්බුද වගේ ගොඩක් ප්‍රශ්න ඇති වෙනවා අපිට ඉස්සරහට. ඒත් අපි දේ හදාගෙන තිබ්බොත් අපිට සර්වයිව් වෙන්න පුළුවන්. ඒතර තරුණ පරපුරත් එක්ක අපි යන්න ඕන ගමන තමයි දැන් කොහොමද ඉස්සරහට අනාගතයේදී අපේ දේ අපේ දේශීය දේ හදාගන්නේ කොහොමද කියන්නේ. ඒතර තරුණ පරපරාවට පුළුවන් ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි මම ඒ කට්ටියෙන් බලන්නේ කොහොමද අපි මෙන්න මේ මොකද දත්ත නැතුව විරාජ් මොකක්වත් කරන්න බෑනේ. අපි දැන් මොන ව්‍යාපාරය කරන්න ගත්තත් අපි මාකට් එක දිහා බලන්න ඕන. අපිට ඊට ඇත්තට මේව හදන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ඒ දේවල් බලන්න ඕන. මම තරුණ පරපුර ඉස්සෙල්ලාම ගන්න බලාපොරොත්තු ඔන්න ඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකින් ඔන්න දත්ත ටික හරියට අපිට හොයාගන්න පුළුවන් නම් ඒක පළවෙනි කාරණේ. ඊට පස්සේ තමයි අපිට එක එක්කෙනා අපිට යොදවන්න පුළුවන්. එයාලා එක්ස්පර්ටීස්ලා විදියට අනිත් හැම ක්ෂේත්‍රයකම සංචාරක ක්ෂේත්‍රය ගත්තොත් විතරයි අපිට ගොඩක් හදන්න පුළුවන් දෙයක්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඒ කට්ටියට සංචාරක අපිට දැනගන්න පුළුවන් මේ තරුණ කට්ටිය පාවිච්චි ගන්න පුළුවන් දැනගන්න කොහොමද අපි සංචාරකව වැඩි හරියක් ආකර්ෂණය කරගන්නේ. ඒ ආකර්ෂණය කරගන්න අපි මොනවද කරන්න ඕනේ? දැන් ඔබතුමන් මම එක උදාහරණයක් කිව්වොත් එහෙම
දැන් ලංකාවේ පරණම තේ ගහ තියෙන ගලහ ලුල් කඳුර තේ වතුයයි. දැන් අද ගිහිල්ලා බලන්න ඕන මම මේක වීඩියෝ බලන කට්ටිය ගිහිල්ලා බලන්න එතනට අද වෙලා තියෙන දේ. අපිට හොඳ දැනුම හොඳ විෂන් එකක් තියෙනවා නම් අපි තරුණ පරපුරට පුළුවන් ඕකට හොඳ ප්‍රෝග්‍රෑම් එකක් දෙන්න. මොකද්ද මේකට කරන්න ඕන? අපි එතන ගිහිල්ලා කවුදුගාගාරයක් තියෙනවා ඈ. ඒ කවුදුගාගාරය බඩු ටික කොළඹ අරන් ගිහිල්ලා. හරි. එතකොට කවුදුගාගාරය වගේ දේවල් ඒවා හදලා එතකොට ඒ එන පාර දිගට අපිට පුළුවන් ශ්‍රී ලංකා සිලෝන් ටී ස්ටෝල් ටිකක් දාන්න. සිලෝන් ටී ස්ටෝල් ටිකක් දාලා එතන තේ හදලා කට්ටිය ඔක්කොම ෆොරිනර්ස්ලා ඔක්කොම ගෙන්නනවා අතන බලන්න. මොකද එතන ගලා ජංක්ෂන් එකෙන් දෙනවා අපි දෙනවා පබ්ලිසිටි එක. මෙන්න තේ ගහ තියෙන තැන ගම. යම් බලන්න කියලා එකයි යනවා. බලන්න එතන තැන් වල ටී ස්ටෝල් දාලා තියෙනවා. එතන යනකොට කට්ටිය ඔක්කොම ටී සර්ව් කරන්නේ. මොනවද අපේ සිලෝන් ටී. එතන බැලුවා බලලා ෆොටෝ ගන්නවා. එතන ඒ අතරතුරේ මිනිස්සුන්ට ගොඩාක් රස්ස අතන තේ හදන එක, තේ දෙන එක, ඊට හතන වොචර්, ටිකට් එක, ඒ ඔක්කොම සල්ලි. ඒක ඒ වගේ ගොඩාක් දේවල් විරාජ් අපේ රටේ කරන්න පුළුවන්. දැන් මම දවසක් ගියා බෝමුරුවැල්ල දියඇල්ල බලන්න. ඒකේ බෝමුරුවැල්ල බලන්න ගියා. හැබැයි රුපියල් 30ක් ගන්නවා. පටන් ගන්න රුපියල් 30ක් ගන්නවා. අල්ලන්න අත්වාරුවක්වත් නැහැ. හැබැයි රුපියල් 30ක් අය කරනවා. අය කරලා කරන දෙයක් නැහැ. ගියා අපි දැන් උඩට බලන්න ගියා. මම මේ වීඩියෝ එක බලන කට්ටියට ඒක අදහසක් මම දෙන්නේ. එතකොට ඒ කියන්නේ එතකොට ඒකේ බලන්න ගියාම දැන් ගියා බලන්න. දැන් දියාල්ල පේනවා බලන්නත් ඕන ගස් අස්සෙන් තමයි මෙහෙම කරලා බලන්න ඕන. නමුත් අපිට කාට හරි පුළුවන් නම් මේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට පුළුවන් නම් ඕ වගේ ඒවා සංචාරක සංවර්ධන අධිකාරියත් එක්ක කතා කරලා ඒවට අපිට පහසුකම් සලසන්න පුළුවන්. ඒකේ ප්ලැට්ෆෝම් එකක් හැදුවා නම් මෙන්න පිටරටවල එහෙමනේ තියෙන්නේ. ප්ලැට්ෆෝම් එකක් හැදුවා නම් ඒ ප්ලැට්ෆෝම් එකේ ග්ලාස් ප්ලැට්ෆෝම් එකක් හැදුවා නම් යටින් වතුර යනවා. ප්ලැට්ෆෝම් එකේ දිහා ඉඳලා මේ බලනවා අපේ දියැල්ල දිහා. රුපියල් 30ට රුපියල් 300ක් අය කරන්න පුළුවන්. රුපියල් 30ට 300ක් අය කරන්න පුළුවන්. එතකොට මේ ඇල්ල අපි ප්‍රොමෝට් කරලා තියෙන ලස්සන ඇල්ලට මුකුත් වෙන්නේ නැහැ. ඇල්ල අපි නාස්ති කරන්නේ නැහැ. ඇල්ල බලන්න අන්න අපි ලස්සනට පාරවල් හදලා ඒක හොඳ අඩු ගන්න තේ එකක් බොන්න හොඳ කඩයක්වත් නැහැ. ප්‍රාදේශීය පළාත් පාලන ආයතන ඔක්කොම තියෙනවා. නමුත් ඒව නැහැ. අන්න ඒකම මම කියන්නේ. ඒක ඕවා තරුණ පරපුරෝන් ඕවා දිහා තමයි බලන්න ඕනේ. දැන් වයසක විශ්‍රාමික කට්ටිය අරව කරනකොට තරුණ කට්ටිය බලන්න අපේ දේශීය දේවල්. දේශීය සංචාරක ව්‍යාපාරයේ මිනිසුන්ට පෙන්නලා මොකද ලෝකේ සංචාරක ව්‍යාපාරය නේද රට සල්ලියක්ම ගන්නවා අපේ ඩොලර් බිලියන ගණන් වලින් ආදායම ගත්ත ඒවනේ. ඒ වගේ ඔය විරාජ් මං කිව්වේ එකක් දෙකක්. මම ඔය බලන්න ගියපුවා අනුමම අප්‍රමාණ ප්‍රමාණයක් තියෙන කිසිම සැලැස්ම කළමනාකරණයක් මුකුත්ම නැහැ. මොනවා නාස්ති වෙලා හැබැයි හදලා තියෙනවා. මහා ඔය උණු වතුර වලින් වලට යන්නකෝ බලන්න. මහා ඔය උණු වතුර වලින් සංවර්ධනය කළා තියෙනවා. ළමයින්ට උද්‍යාන හදලා තියෙනවා. උද්‍යාන ලොන්චිල්ලාව තියෙන දැන් අරකේ ඔතලා උඩ කණු ඉන්ටර්ලොක් ටික ගැලවිලා ගිහිල්ලා. වතුර නාන තැන දියසෙවල් බැඳිලා. නමුත් සංවර්ධනය කළා කාගේ හරි ලොකු කුට්ටියකට හදලා තියෙනවා. නමුත් ඒක කළමනාකරණය කරන්න කවුරුවක්වත් ඒක හදාගන්න හරියට යන්න තරුණ පරම්පරාවට ඔන්න ඕක කරන්න පුළුවන් නම් ඕවා හොඳ රැකියා අවස්ථා. ඕවා මේ කට්ටිය ගෙම්ම අපේ කට්ටිය මොකද කරන්නේ විරාජ්? ගියා හොඳයි නේද? ආයෙත් තමයි රස්නේ වතුර රස්නේ කියලා අත ගන්න ඒක එනවා විතරයි. ඒ වටපිටාවේ ගන්න පුළුවන් අවස්ථාව මොකක්ද කියන්නේ ගන්න. මොකද මම ඔය මේ අවුරුද්ද තමයි මම තුනටම මේ දෙකටම ගියේ බෝමුරු ඇල්ලටයි මේ ඔය මහ ඔයටයි. ඒකට මම ඒක දැක්කදී මම රුපියල් 30ක් අරගෙන මිනිස්සු මොනවද අපිට දෙන සර්විස් එක? අපි සුද්දට දෙන සර්විස් ඒ කියන්නේ ෆොරිනට විදේශිකයට දෙන සර්විස් එක මොකක්ද? මේ මිනිස්සු අපි කියන hina වෙනවනේ. 30 rupees ගන්න for what කියලා හිතනවනේ. අන්න ඒ වගේ දේවල් අපි විරාජ් හැදෙන්න ඕනේ. ඒකට ඔන්න ආයෝජන අවස්ථා තියෙනවා ඕන තරම් ඉදිරිපත් වෙනවා නම් ඕන එකකට හදන්න ඕන දේවල් හදලා දෙන්න පුළුවන් ඒවා මුදල් කරන්න. අවස්ථා නැතුව නෙවෙයි අවස්ථා තියෙනවා. ඒක අපි අවස්ථාව ගන්න එක තමයි අපේ වැඩේ. ඇත්තටම ඔබතුමා කියනකොට තමයි මටත් මේක මතක් වුණේ. ඇත්තටම අපි ගමක් ගත්තොත් ඔබ කියනවා වගේ ඒ ගමේ කොච්චර අවස්ථා තියෙනවද අපි නිකමටවත් හිතලා නැහැ. ඒ වගේම තමයි ඔබතුමා අර ඩේටාබේස් එකක් ගැන කිව්වා. විශේෂයෙන්ම මොබයිල් එකේ ඉන්න බහුතරයක් තරුණ පිරිස මෙන්න මේ ඩේටාබේස් එක හදන්න පටන් ගත්තොත් මම හිතන්නේ මේක සෙල් කරන්න පුළුවන් මිලියන ගානකට.
ඔබ කියනවා වගේ ඒ ගමේ එහෙම නැත්නම් නගරේ කොච්චර ඉඩම් තියෙනවද? එහෙම නැත්නම් හරක් කොච්චර ඉන්නවද? මේ විස්තර විකුණන්න පුළුවන් අපිට. පැහැදිලිව. එහෙමනම් අපි අවසාන භාගයට ඇවිල්ලා තියෙන මම අවසාන වශයෙන් ඔබතුමාගෙන් අහන්න කැමති අපේ YouTube එකේ channel එක බලන ලංකාව වගේම විදේශවල ඉන්න ශ්‍රී ලාංකිකයෝ බොහොමයක් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔවුන් ඉතාම ආසාවෙන් ඉන්නවා ලංකාවට ඇවිල්ලා ආයෝජනය කරන්න. ඒ වගේම මේ channel එක බලන බොහෝ දෙනෙක් ව්‍යාපාරික අදහසක් ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ. අවසාන වශයෙන් ඔබතුමාට සමස්තයක් හැමෝටම කියන්න තියෙන්නේ මොකක්ද? ඒක තමයි වැදගත්ම කාරණේ විරාජ්. මොකද හේතුව අපි දැන් මොන දේ කරත් අපිට ඒක අන්තිම ඉලක්කයක් තියෙන්න උන්ට අපි මේක කරන්නේ ඇයි කියන එක. එතකොට මම දකින දේ තමයි මම දැන් මේක දිගටම වීඩියෝ බලමු කෙනාට තේරෙයි පටන් ගත්ත වෙලාවේදී අපි කිව්ව දේ තමයි අපේ රටේ තියෙන ගොඩක් අමුද්‍රව්‍ය සම්පත් ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒවාම ව්‍යාපාරයක් තමයි ඔටෝමැටිකලි ගත්තොත් එහෙම. ඒකට මම කියන්නේ මේක බලන කට්ටියට අපි අපද්‍රව්‍ය කියන එක අමුද්‍රව්‍ය හොයාගන්න අපහසු ඒ කියන්නේ අපහසු නැති දෙයක් විදියට මෙන්න මේ ක්ෂේත්‍රයට එනවා නම් ඕන තරම් ව්‍යාපාර අවස්ථා තියෙනවා. කතා කරන්න ඕන දේ දැනගන්න පුළුවන්. එතකොට ඊළඟ මුදලට සරිලන මුදලට තියෙන මුදල් යොදවලා කරන්න පුළුවන් ආදායම. මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ගත්තොත් එහෙනම් විරාජ් අපේ ටයර් ප්‍රතිචක්‍රීකරණය කරගන්න පුළුවන් නම් කාට හරි පුළුවන් නම් ඕක ව්‍යාපාරයක් විදිහට කරන්න ඒ තෙල් එකම දෙන්න පුළුවන් සෑහෙන ගානකට. මොකද දැන් ලංකා වාහනේ සංස්ථාව ඊට පස්සේ කම්බි හදන කට්ටිය ඒ අනිත් කට්ටිය ඔක්කොම ෆර්නස් එකට ගන්නේ නැවෙන් එන දැවි තෙල් එක ගන්න. ඒ දැවි තෙල් වල දහන තාපයට වැඩි 6-7 ගුණයක් වැඩි අපේ නිෂ්පාදනය කරන ඔය ටයර් උණු කරලා එන ඔයිල් එක GS report වලින් පවා තහවුරු කරලා තියෙනවා. ඒක හොඳ තෙලක්. එතකොට අපිට පුළුවන් ලංකාවේ තියෙන හැම ටයර් ෂොප් එකකටම ගිහලා ටයර් ටික දුක කරන් ඇවිල්ලා ওই ටික දහනය කරන්න. ටයර් නැති වෙන්නේ නැහැ නේ වාහන එහෙනම් ටයර් නැති වෙන්න වාහන යකඩ වෙන්න ඕන. ඒක වෙන්නේ නැහැ නේ කවදා ටයර් වලින්ම නෙදුවන්නේ. ටයර් එක අනිවාර්යයෙන්ම එනවමයි. එතකොට අපිට දවසකට ටයර් ටොන්නයක් හොයා ගන්නවා කියන එක very simple. මාසෙකට ටොන් 30ක් එකතු කර ගන්නවා කියන එක simple නේ. මොකද හැමතැනම ගිහිල්ලා එකතු කරොත් එහෙම ඕන තරම් ටයර් ෂොප් වල ටයර් තියෙනවා. ඔන්න ඔය වගේ ව්‍යාපාර ටයර් ප්‍රතිචක්‍රීකරණය කිරීම, කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කිරීම, ඔය ඊට පස්සේ යකඩ ප්‍රතිචක්‍රීකරණය කිරීම කියන හොඳ ව්‍යාපාරික අවස්ථා. ඔන්න ඕවට යොමු වෙන්න පුළුවන් නම් කට්ටියට ආරාධනා කරනවා අපේ මූලික අනිත් දේවල් ටික කරගන්න පුළුවන්. ආයෝජනය කරන්න හොඳට සල්ලි හැම්බ ගන්න පුළුවන්. ඔයාලට තව විශ්වාසයි නම් පිටරට වලට ගිහිල්ලා බලන්න වීඩියෝ සර්ච් කරලා බලන්න. එලා කොච්චරක් ඒකින් මුදල් හම්බ කරනවද කියන එක. මම ගාවට දැන් ඔය හැමදාම මම පිටරට වල ගණන් ගන්න කට්ටියක මම මැසේජ් එනවා. ඒ කට්ටිය එක එක රටවල වලට ඒ ෂිප්මන්ට් යවන විස්තර පව මට එවනවා. ඉතින් මම කියන්නේ මේ බලන කට්ටියට කතා කරලා ආයෝජන අවස්ථා ඇති කරගන්න. ලංකාව කියන්නේ ඒ දේවල් කරලා සල්ලි හම්බ කරනවා නම් ඕන තරම් අවස්ථා තියෙනවා විරාජ්. තව එකක් මට කියන්න අමතක වෙච්ච කාරණයක් තිබ්බා විරාජ්. තපුඩි වෙලාවක් දෙන්න. ඒක මේ මේකත් එක්ක සම්බන්ධයි. අපිට පුළුවන් නම් විරාජ් අපි දැන් ඔය ලංකාවට ගෙන්නන දේවල් අපි දැන් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එක අපි ඉන්න හැටි දන්නවා. අපි මොනවද කරන්නේ? AC මැෂින් ගෙන්නනවා, ලිෆ්ට් ගෙන්නනවා. ඔක්කොම මැෂින් පිටරටින් තමයි ගෙන්නන්නේ. අපිට පුළුවන් නම් කවුරු හරි ආයෝජකයෙක් මෙහෙට ගෙනලා ඒවා මෙහෙ හදලා made in ශ්‍රී ලංකා කියන country of origin USA made in ශ්‍රී ලංකා. මොකද ඒ කට්ටිය ඇවිල්ලා මෙහෙ හදන්නේ. වෙනසක් වෙන්නේ නැහැ කිසිම. තැන විතරයි වෙනස්. දැන් පිටරට වෙන්නේ ඒකයි. made in USA කියලා කිව්වට country of origin USA කිව්වට හදන්නේ ඉන්නේ. ඒ වගේ ඒ වගේ ආයෝජන අවස්ථා තියෙනවා. අපේ රටේ තාම ඒ ගැන හිතලවත් නැහැ. ඔක්කොම අපි ගේන්නේ පිටරටින්. අපි කොච්චර ඩොලර් පිටරට යවනවද? කියන්නේ ඩොලර් තියාගන්න කියලා. අපි කරන්නේ මොකද්ද? ඩොලර් පිටරට යවන එක. ඩොලර් 10,000යි 15,000යි ටික එක කන්ස්ට්‍රක්ෂන් කම්පැනියක් එක ප්‍රොජෙක්ට් එකකින් ඩොලර් ලක්ෂයක් පිටරට උත්තර කන්ස්ට්‍රක්ෂන් කම්පැනි කීයක් තියෙනවද? ඩොලර් කොච්චරක් පිටියක්ද? ඔන්න ආයෝජන අවස්ථාව කරනවා නම් ඒවට පවා දැන් අපි සැලසුම් හදාගෙන යනවා. ඒතර ආයෝජන කරන කට්ටියට ඕන තරම් ඔපචුනිටිස් තියෙනවා. ඒව හදලා දෙන්න පුළුවන්, සිකියෝ කරන්න පුළුවන්. ලස්සනට වැඩේ කරලා දෙන්න පුළුවන්. ආයෝජනය කරන්න කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. මොකද හේතුව ඒවට ගැනුම් කරුවෝ ඕන තරම් ලංකාවේ ඉන්නවා. මම හිතන්නේ අද දවසේදී ඔබතුමා අලුත්ම පැත්තක් විවෘත කරා. විශේෂයෙන්ම ව්‍යාපාර කරන්න ආසාවක් තියෙන හැමෝටම අපි නොහිතපු පැත්තකට එහෙම නැත්නම් අපි මේ දන්නම අපද්‍රව්‍ය ගත්තත් අපි නිකම්ම ඉවත දාන එක මේක කොහොමද සල්ලි කරගන්නේ මේක බිස්නස් එකක් කරගන්නේ කොහොමද කියන එක ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි ඔබතුමාගේ අදහස් මම හිතනවා ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ලංකාව ඊටාම සුන්දර රටක් එහෙම නැත්නම් අපි නොහිතන දියුණු වෙච්ච රටක් බවට පත් කරගන්න පුළුවන්. එhmenan ඔබතුමා කාලය වැය කරලා අපිත් එක්ක එකතු වීම ගැන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔබතුමාගේ මේ දේවල්
ඉදිරියට අරන් ගිහිල්ලා තවදුරටත් මේකෙන් ප්‍රතිලාභ ලැබෙන විශාල පිරිසක් බිහිවයි කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝවන්. ආයිබෝවන්. බොහොම ස්තුතියි විරාජ්.